නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තුන් ලෝකාග්‍ර වූ මහා කරුණික වූ ධර්මරාජයන් වහන්සේ වන අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මේ ලංකා භූමියට අනුබුදුවරයන් වහන්සේ වූ අප ආදී ගුරු දේවෝත්තම මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනි, අද දවසේ මේ දේශනාවට දායකත්වයන් දරමින් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ අම්බලන් ඔය මඩවල ලන්ද අම්පාර යන ලිපිනේ පදිංචි ජූනි මාසයේ 9 වන දිනට 60 වෙනි ජන්මදිනයේ යෙදුණු පින්වත් එල් චන්ද්‍රසේන මහත්මයා විසින් එතුමාගේ ජන්මදිනය නිමිත්තෙන් නිදුක් නිරෝග සුව ශාන්තිය, ඒ වගේම උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින්, ඒ වගේම තමන්ගේ නමින් මියගිය සියලු ඥාතීන්ට පින්පෙත් අනුමෝදනා පිණිසත් පවුලේ හැම දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන අදහසිනුත් තමයි අද දවසේ ධර්ම දානමය පින්කම මේ විදිහට සිද්ධ කරන්නේ. අපේ මේ සිහල භූමියට, අපේ ලංකා ධරණී තලයට සම්බුද්ධ ශාසනය කියන මහා නිධානය දායාද කරමින් අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් පුර 15ක පුන් පොහෝ දිනයේ මේ ලක් භූමියට වැඩම කොට වදාලා. ඉතින් මේ පූජනීය පොසොන් පොහොයේ යෙදෙන මේ පොසොන් සමයේ තමයි අපි මේ ධර්මය අහන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ සම්බුද්ධ ශාසනය කියන මහා නිධානයේ මේ ලංකා භූමියට දායාද කරපු නිසා අපේ ලක්දෙරණේ සිංහලයෝ හැබෑම ධනවතුන් වුණා. හැබෑම ධනවතුන්. හැබෑම ධනවතුන් කියලා කියන්නේ පින්වතුනි කාහටද? නොනැසිනා ධනයක් එකතු කරගන්නා පිරිසට. නැසිය නොහැකි ධනයක් එකතු කරගන්නා පිරිසට. අහිමි නොවෙනා ධනයක් එකතු කරගන්නා පිරිසට කියනවා හැබෑම ධනවතුන්. මේ හැබෑම ධනවතුන් ගැන කතාව බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ භාග්‍යතුන් වහන්සේම වදාලා. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ කාරණේ අපට කියා දුන්නේ අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දවසක් සෙවැන් නුවර ජේතවනාරාමේ වැඩ ඉද්දී භාග්‍යතුන් වහන්සේ සමීපයට පැමිණුණා උග්ග කියලා ධනවත් සිටුවරයෙක්. ඒ සිටුවරයා පැමිණිලා බුදුරජාණන් වහන්සේත් එක්ක මෙහෙම කතාවක් කිව්වා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මිගාර සිටුවරයාගේ පුත්‍රයා, ඒ සිටුවරයාගේ පුත්‍රයා හරි ධනවතා. ස්වාමීනි, කොච්චර ධනෙ තියෙනවාද කියලා කිව්වොත් කහවණු විතරක්, රන් කහවණු විතරක් ස්වාමීනි ලක්ෂයක්. ඉතින් රිදී ආදී ගැන ස්වාමීනි කතා කරන්න දෙයක් නැහැ. මහා ධනවතෙක් කිව්වා. එතකොට සාමාන්‍යයෙන් ධනවතා කියලා කතා කරද්දී අපි ওই ක්‍රමයටනේ කතා කරන්නේ. සාමාන්‍ය මිනිස්සෙකුට හොඳට සල්ලි භාගයේ තියෙද්දී අපි කියනවා ධනවතුන්. ඉඩකඩම් වැඩිපුර තියෙනවා නම් අපි කියනවා ධනවතුන්. යාන වාහන තියෙනවා නම් වැඩිපුර අපි කියනවා ධනවතුන්. එහෙමනේ ධනවත් කියන එක සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා උග්ගේනි, ඒකත් ධනයක් තමයි. ධනයක් නොවේයි කියලා මා කියන්නේ. හැබැයි උග්ගේනි, ඔය කියන්නා වූ ධනය ගින්නට සාධාරණයි නේද? ගින්නට සාධාරණයි නේද කියලා හපු එකේ තේරුම මොකද්ද පින්වතුනි? ගින්නක් ආවොත් අර එකතු කරගත්ත ධනය අහිමි කරන්න පුළුවන්. ගින්නට පුළුවන් හිමිකාරයාගේ ධනය අහිමි කරන්න. ඕන තරම් වෙන්නේ නැද්ද මේ ලෝකේ? මිනිස්සු හොඳට ධනෙ ඒක රාශී කරගෙන ඉන්නවා, එක ගින්නයි එන්නේ. ඔහු සන්තකව තිබුණු ධනෙ නැසී යනවා.
උග්ගේනි ඔය කියන්නා වූ ධනය ජලයට සාධාරණයි නේද? ජලගල්මක් පැමිණියොත්, ගං වතුරක් පැමිණියොත්, සුනාමියක් පැමිණියොත් මහා ධනවත් වූ විදිහට ඉන්න අයගේ ධනය ඒ ජලයට පුළුවන් පැහැරගෙන යන්න. ඒ ධනය ජලයටත් සාධාරණයි. උග්ගේනි ඔය කියන්නා වූ ධනය හොර හතුරන්ටත් සාධාරණයි නේද? සොරෙක් සතුරෙක් ආවොත් එහෙම ඒ සතුරාට ධන හිමියාව නසා හෝ පැහැරගෙන හෝ අර ධනය අරගෙන යන්න පුළුවන්. උග්ගේනි ඔය කියන්නා වූ ධනය රජවරුන්ටත් සාධාරණයි නේද? රජවරුන්ට ආණ්ඩුවට තමාගේ යටතට ගන්න පුළුවන් හිමිකාරයාගේ ධනය. ඊළඟට උග්ගේනි ඔය කියන්නා වූ ධනය අප්‍රිය වූ හිමිකාරයෙකුට උරුම වෙන්නත් පුළුවන් නේද? තමන්ගේම පවුලේ තමන්ගේම පුතෙක් විදිහට කුල අඟුරක් කුලේ නසන එකෙක් උපන්නොත් එහෙම ධනය හම්බ කරන්න මහා මහන්සියක් ගත්ත කෙනා එයා බලාගෙන ඉද්දීම බැරිද අර කුල අඟුරට ධනෙ නසලා දාන්න. එහෙමත් වෙනවා. එතකොට මේකේ තේරෙනවා අපි මේ ධනය කියලා කතා කළාට මරණයෙන් ධනය අහිමි වෙන්න පෙරම හම්බ කරන ධනය අහිමි වෙන පිළිවෙලවල් ගොඩාක් තියෙනවා. මරණයේදී කොහොමත් ඒ ධනය අහිමි වී යනවා. මුද්දක දෙයක්, අරුංගලයක දෙයක් මේ මුකුත් අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. එතකොට අර උග්ග කියන සිටුවරයා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සැබෑව ඒ ධනය නම් මගේ ධනය කියා හිටියට ඒ ධනය මාහට අහිමි වී යන එකක්. ඒ ධනය හැබෑම උරුමකාරයාට සැපේ හදන්නේ. ඒ ධනය නිරර්ථකයි. ඒ හම්බ කරගන්න ධනය ඒ විදිහේ මහා සාරවත් එකක් නෙමෙයි. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා උග්ගේනි මේ සම්බුද්ධ ශාසනයේ ආර්ය විනය තුලත් ධනයක් තිබේ. ඒ ධනය නම් ගින්නට නසන්ට නොහැකිය, ජලයට නසන්ට නොහැකිය, හොර හතුරන්ට පැහැරගත නොහැකිය, ආණ්ඩුවට බලහත්කාරයෙන් ගත නොහැකිය, අප්‍රිය උරුමකාරයෙකුට හිමිවන්නේද නැත. ඒ කවරනම් ධනයක්ද උග්ගේනි? ශ්‍රද්ධා ධනං, ශ්‍රද්ධාව නම් වූ ධනයය. සීල ධනං, සීලේ නම් වූ ධනයය. හිරි ධනං, පව් කෙරෙහි ලැජ්ජාව නම් වූ ධනයය. ඔත්තප්ප ධනං, පවට බය නම් වූ ධනයයි. සුත ධනං, දහම් දැනුම නම් වූ ධනයයි. ඡාග ධනං, දම්පැන් පූජා කිරීම ත්‍යාගේ නම් වූ ධනයයි. පඤ්ඤා ධනං, ප්‍රඥාව නම් වූ ධනයයි. මේවාට සප්ත ආර්ය ධනයෝ කියන්නේ සප්ත ආර්ය ධන වනාහි උරුමකාරයාට හිමි වෙනම ධනය. ඒ උරුමකාරයා පසුපස පැමිණෙන ධනය. ඒ උරුමකාරයෙන් කවදාවත් පැහැර ගන්න බැරි ධනය. මේ ධනය ලැබෙන්නේ පින්වතුනි සම්බුද්ධ ශාසනය කියන මහා නිධානයෙන් විතරයි. සම්බුද්ධ ශාසනය කියන මහා නිධානයෙන් අපි හැබෑවටම ධනයට හිමිකාරයෝ බවට පත් වෙනවා. කවදාවත් අපේ ජීවිතේ ධනය අහිමි කරන්න බෑ. ලංකා භූමියට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා මේ ධනය දෙනකොට අපේ ලක්දෙරණේ සිංහලයා මේ ධනයේ උරුමකාරයෝ බවට පත් වුණා. ශ්‍රද්ධා ධනයේ උරුමකාරයෝ බවට පත් වුණා. ඉතින් අපි ඔබට කියලා දුන්නා මේ සිංහලයා කොහොමද බුදු සරණ ලැබුවේ? සිංහලයා කොහොමද දහම් සරණ ලැබුවේ? සිංහලයා කොහොමද සංඝ සරණ ලැබුවේ? ඒ තෙරුවන වෙනුවෙන් සිංහලයා කොහොමද ජීවිත පරිත්‍යාගයෙන් සරණ රැකගෙන හිටියේ? අපි ඔබට කියලා දුන්නා. ඊළඟට සිංහලයෝ කොහොමද සෑය පිදුවේ? සිංහලයෝ කොහොමද බෝධිය පිදුවේ? අපි ඉගෙන ගත්තා. ඊළඟට සිංහලයෝ මහා අසිරිමත් විදිහට දානි පූජා කරපු හැටි අපි ඉගෙන ගත්තා. අද කියා දෙන්න කල්පනා කළා සිංහලයෝ සීල ධනයෙන් ධනවත් වෙච්ච හැටි. සම්බුද්ධ ශාසනය කියන මහා නිධානය ලැබිච්ච නිසා සිංහලයෝ සීල ධනය කියන එක එකතු කරගන්න අය බවට පත් වුණා. මේ සංසාර ගමන සැපවත් කරන ධනයන් අතරේ සීල ධනය කියලා කියන්නේ අතිශයම වටින එකක්.
කිංසු යාව ජරා සාධු භාග්‍යතුන් වහන්සේගෙන් කෙනෙක් අහනවා ස්වාමීනි නාකි වෙලා උත්පල වෙලා බැරි ගැහෙනකන් ජීවිතේට එක් කරගත යුතු හොඳම දේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා සීලං යාව ජරා සාධු මේ ජීවිතේ නාකි වෙලා බැරි ගහිලා උත්පල වෙලා ජීවිතේ අවසන් වෙනකම්ම ජීවිතේට එකතු කරගත යුතු එකතු කර ගැනීමට වඩාත්ම හොඳ දේ සීලයයි. සීලයයි එකතු කරගන්න හොඳම දේ. සීලය එකතු කරගෙන සීලෙන් ජීවිතේ පිරී තියනවා නම් ඒ ජීවිතේ ඒකාන්තයෙන් සැපවත් වෙනවා. ඒ නිසා ඒකට කියනවා සීල ධන. මේ ලෝකේ ගොඩාක් සල්ලි තිබුණා කියලා මරණයටපත් වෙනකොට Tamanට රැකවරණ හදන්නේ ඒ මුදල්. ඒ මුදල මෙහි දාලා මිය යන කෙනාට යන්න සිද්ධ වෙනවා. මේ ලෝකේ ගොඩාක් දේපල තිබුණා කියලා මරණයටපත් වෙනකොට ඒ දේපල ටික Tamanට උදව් කරන්නේ ඒ දේපල ටික මෙහි තියලා ඒ දේපල වල ඔප්පු තිරප්පුත් මෙහි තියලා යන්න වෙනවා. Tamanට ගොඩාක් ඥාති සමූහයා හිටියා කියලා මරණ මොහොතේදී ඒ ඥාති සමූහය අපට උපකාර වෙන්නේ ඒ ඥාති සමූහය ඔක්කොම අඬමින් දොඩමින් ಗುಣ කියමින් බලානිද්දී අපිට යන්න සිද්ධ වෙනවා. එසේ යන අපට අරගෙන යා හැකි ධනය නම් කවරක්ද? එනම් සීල ධනයයි. සීල ධනයයි. සප්ත ආර්ය ධන කියලා කියන්නේ අපට අරගෙන යන්න පුළුවන් ධන. ඒ අතරේ සීලය කියලා කියන්නේ උතුම් ධනයක්. සිංහලයන්ට මේ සීලය ගැන සම්පූර්ණයෙන්ම කියා දුන්නේ අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ සීලය ගැන කියා දුන්නේ සරණ සීලය කියන අනර්ඝ වූ මහා සීලය මුලින්ම දීලා. මොකද පින්වතුනේ සරණ සිල් කියලා කියන්නේ? බුද්ධං සරණං ගච්ඡාමි කියා සරණ යාම යනු සරණ සීලයයි. ධම්මං සරණං ගච්ඡාමි කියා සරණ යෑම සරණ සීලයයි. සංඝං සරණං ගච්ඡාමි කියා සරණ යෑම සරණ සීලයයි. ඒ සරණ සිල් කියලා කියන්නේ කුමක් නිසාද? ඔහු තමන්ගේ ජීවිතයට තමන්ම පොරොන්දු වෙනවා. මං බුදුරජාණන් වහන්සේව සරණ යනවා. මං ධර්මයේ සරණ යනවා. මං සංඝරත්නයේ සරණ යනවා කියලා ප්‍රතිපත්තියකට එනවා. ඒ ප්‍රතිපත්තියට කියනවා සරණ සීල. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ පටන් පින්වතුනි මුලින්ම ගියේ සරණ සිල්. මේ සම්බුද්ධ ශාසනය තුල පළමුවෙනි එක තමයි සරණ සීලය. බලන්න මේ කාලේ භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසලා අවසන් වෙලා හිත පහදවා ගත්ත අය කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඊටා මනහර ලෙස ධර්මයේ දේශනා කළා. වහලා තිබුණ එක කැරලා පෙන්නවා වගේ. යටපැත්ත හැර වෙලා තිබ්බ එකක් උඩ පැත්ත හැරෙවුවා වගේ. මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්නවා වගේ. අන්ධකාරයේ ඉන්න කෙනෙකුට පහන් දැල්වලා ආලෝකෙ පෙන්නවා වගේ. ස්වාමීනි ඔබ වහන්සේ දහම් දෙසුවා. මම අද පටන් බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ධර්මයේ සරණ යනවා. සංඝරත්නයේ සරණ යනවා. අද පටන් දිවි තිබෙන තුරාම මම තෙරුවන් සරණ ගිය උපාසකෙක් ලෙස දරා ගන්නසේක්වා කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සරණ යනවානේ. ආන් ඒකට කියනවා සරණ සිල්. සරණ සීලයට ආපු කෙනාට තමයි අනික් සීලේ හරියට පිළිටන්න පුළුවන් වෙන්නේ. අනික් සිල් සියල්ලේම පිළිටන්න කලින් සරණ සීලේ පිළිටන්න ඕන. ඒක හොඳට පැහැදිලි කරගත යුතු එකක්. මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියට වැඩම කරලා මිහින්තලාවේදී අපේ රජුරෝ හමු වුණාට පස්සේ රජතුමාට මුලින්ම කිව්වේ නෑ රජතුමනි ප්‍රාණඝාතය කියන්නේ නරක එකක්. ඕක කරන්න එපා. ඒව නෙවෙයි කිව්වේ. මිහිඳු මහරහතන් වහන්සේ රජු ඇතුළු පිරිසට බණපද කියා දීලා ඊට පස්සේ සරණ සිල්හි පිහිටෙව්වා. මේ කිව්වේ තෙරුවන් සරණ මේ දායාද කළා. එදා රජුරෝ ඇතුළු 40000ක් දෙනා සරණ සීලේ පිහිටියා. සරණ සීලේ පිහිටියාට පස්සේ තමන් සරණ ගියපු ශාස්ත්‍රෝන් වහන්සේගේ වචනයට අනුව හික්මෙන්න මහන්සි ගන්නවා. ඒ කෙනා තමයි අනික් සිල්පදවල හික්මෙන්නේ. බුදුරජාන් වහන්සේ වදාලා ප්‍රාණඝාතය නොකළ යුත්තක් ප්‍රාණඝාතයේ හේතුවෙන් දුක් විපාක උපදිනවා. ඒ නිසා ප්‍රාණඝාතය කරන්න එපා. ඔන්න සරණ යනවා.
මං ප්‍රාණඝාතයෙන් වළකිනවා. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන සිල්පදය මං සමාදන් වෙනවා. ඒ සමාදන් වෙනවා කියලා කාහටද පොරොන්දු වෙන්නේ? තෙරුවනට. තමන්ගේ සරණ වෙනුවෙන් තමන් ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා. තමන්ගේ සරණ වෙනුවෙන් තමන් සොරකමින් වෙන් වෙනවා. සොරකමේ දුරු විපාක භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ නිසා මං සොරකම් කරන්නේ. සල්ලාලකමේ දුරු විපාක භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ නිසා මං සල්ලාලකම් කරන්නේ. බොරුවේ දුරු විපාක භාග්‍යතුන් වහන්සේ වදාලා මං බොරු කියන්නේ. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයේ දුරු විපාක භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ නිසා මම මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. ආන් එහෙම තමයි සිල්වත් වෙන්නේ. ඉතින් අනිකුත් අදිසීලත් ඒ විදිහට තමයි අපි තේරුම් ගන්න ඕන. ඉතින් මේ ලංකා භූමියේ සිංහලයා පින්වතුනි ඒ විදිහට සීලවන්ත වුණා. දැන් ලංකා භූමියේ අපේ බණ පොත්වල සඳහන් වෙනවා සිංහලයා සිල් ආරක්ෂා කරපු හැටි. එක උපාසකෙක් ඔහු කැත්තකුත් අතින් අරගෙන හේන් කටයුත්තක් උදෙසා ඔහු කැලේ ඇවිදගෙන යනවා. ඒ කැලේ ඇවිදගෙන යද්දී මේ කැලේ හිටපු පිඹුරෙක් ඔහුගේ කකුල් දෙක වැරෙන් පටලවා ගත්තා. පිඹුරා කකුල් දෙක වැරෙන් පටලවාගෙන කිටි කිටියේ තද කරනවා. එසේ තද කරනකොට ඔහු අතේ කැත්ත තියෙනවා. මේ කැත්තෙන් එක පාරක් ගැහුවනම් පිඹුරාව දෙපළු කරන්න පුළුවන්. කයට දැනෙන වේදනාවට ඔහුට හිතුවිල්ලක් උපදිනවා මේ කැත්ත පාවිච්චි කරපන් කියලා. ඒ හිතුවිල්ලෙදීම උපාසකයා සිහි කරනවා නෑ මං සීලවන්තෙක්. මම දැන ප්‍රාණියෙකුගේ ජීවිතේ තොර කරන කෙනෙක් නොවේ. මම මේ වැඩේ කරන්නේ. පිඹුරා මට මොනවා කරත් අතාරිනවා. තව ටික වෙලාවක් යනකොට ආයෙ අර චේතනාව මෙනවා. මොකද මේ පිඹුරා මේ කකුල් දෙක තව තද කරනවානේ. 3 වතාවක් මේ හිතම උපන්නා. මේ පිඹුරාව කෑලි දෙකට කපන්න ඕන කියලා. එතකොට 3 වෙනි වතාවේ මේ හිතවිල්ල එනකොට මේ උපාසකයා කල්පනා කළා මගේ වේදනාව එන්නෙන්නම වැඩි වෙනවා. දැන් තව දුරටත් මගේ අතේ කැත්ත තිබුණොත් වේදනාවේ වැඩිකමට මට පිඹුරට පාරක් ගැසෙන්න පුළුවන්. ඒ නිසා මම මගේ ජීවිතය අතහරිනවා. මට සීලේ ශ්‍රේෂ්ඨයි කියලා අර කැත්ත ඈතට විසික් කළා. තමන්ට ගන්න බැරි දුරකට කැත්ත ඈතට විසික් කරා. ඒ උපාසකයාගේ සිල් තෙද ඒ උපාසකයාගේ සීලේ ආනුභාවය පිඹුරා ඒ මොහොතේම උපාසකයාගේ ග්‍රහණය ලිහිල් කළා. ලිහිල් කරලා ඒ පිඹුරා ඇදිලා ගියා. එහෙමයි මේ ලංකා භූමියේ සිංහලයා සීලේ පිහිටලා හිටියේ. ඒක තේරුම් ගන්න අපි අපේ ඉතිහාසය ඉගෙන ගන්න ඕන. ඉතිහාසය කියවන්න ඕන විශ්වාසයෙන්. ඒකට අවලාද කර නෙමෙයි. ඉතිහාස පුවත්වලට අවලාද කර නෙමෙයි අපි ඉතිහාසය ඉගෙන ගන්න ඕන. ඒ ඉතිහාසය ගැන බලවත් ගෞරවයකින්. දැන් සදහවත් පින්වතුන්ලාට අපි මේ කාරණා සිහිපත් කරලා දෙන්නේ ඒ ඉතිහාස කතා මේ ඉගෙනගෙන ඒවා කියවලා. ඒ දේවල් විශ්වාසයෙන් කියවනවා නම් අපේම ජාතිය ගැන අපිට මහා අභිමානයක් හට ගන්නවා. මෙහෙම ගුණපුරුපු පිරිසක්. මෙහෙම ගුණපුරුපු පිරිසක් අපේ සිහල ජාතිය කියලා. නමුත් අපි වර්තමානයේ ඇතැම් වෙලාවට සමාජ මාධ්‍ය ආදී දකිනවා. ඇතැම් වූ මේ පාරේ තොටේ ඉන්න අපේ තරුණ තරුණියන්ගෙන් ඒ අයගෙන් අහනවා සිල් ගැන. එතකොට ඇතැම් වූ පංචශීලයේවත් දන්නේ නැහැ කියලා ඒ අයට ප්‍රකාශ කරනවා. පන්සිල් පද පහ ටික පිළිවෙලකට කියා ගන්න බැහැ කියලා. ඒ අයත් ඒක පටිගත කරලා සමාජ මාධ්‍ය ආදී ඒ දේවල් ඔක්කොම ප්‍රචාරය කරනවා. ඒ ප්‍රචාරය කරනකොට මේ සිංහල ජාතියේ ඉන්න අපිම අපේ දුර්වලතා බල තව බෙලහීන වෙනවා. සිල් රකින්න යාන්තම් හෝ ආසා ඇති තරුණියක් ඉන්නවා නම් අර වීඩියෝ දැක්ක ගමන් එයාගේ හිතත් දුර්වල වෙලා යනවා.
ඒ නිසා අපිට මෙහෙම මහා අභිමානයක් තියෙද්දී අපේ අභිමානය ගැන කතා නොකර අපේ මේ අභිමානය ඉස්මතු කරන්නේ නැතුව නිකන් අපේ මේ දුර්වලතා මේ ලෝකයට පෙන්නවා කියලා. ඒකෙන් අපිට ජාතියක් විදිහටවත් පරපුරක් විදිහටවත් අපිට යහපතක් හැදෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි යොමු වෙන්න මේ ඉතිහාසය ගැන හරියට ඉගෙන ගන්න. ඒ ඉතිහාසයේ මතු පරම්පරාවටත් අභිමානවත් විදිහට දායාද කරන්න. ඒ උදෙසාමයි අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සිංහලයේ ඉතිහාසය සිංහලයා කියන්නේ කවුද? ඒ ඔක්කොමත් අපිට කියලා දුන්නේ. ඉතින් අපිට එහෙම ගුණපුරපු සිංහල ජාතියක් අපිට තිබුණා. ඒ උපාසකයෝ එහෙමයි සිල් පිරුවේ. මේ සම්බුද්ධ ශාසනයේ මේ ලංකා භූමියේ සිංහල භික්ෂුන් වහන්සේලා සිල් පිරුව හිට ගත්තොත් නම් ඒක හරිය අద్භූතයි. හරිම අద్භූතයි සිල් පිරුව හැටි පින්වතුනේ. මහා සිව කියලා මහතෙරුන් වහන්සේ නමක් හිටියා මේ ලංකා භූමියේ. උන්වහන්සේ හරිය දක්ෂ ධර්ම කතිකයෙක්. හොඳට බණ දහම් දන්න කෙනෙක්. ඉතින් උන්වහන්සේ ලස්සනට බණපද කියා දෙනකොට උන්වහන්සේගේ සමීපයේ ශිෂ්‍යෝ පැවිදි වුණා විශාල ප්‍රමාණයක්. ඒ ශිෂ්‍යයන්ගෙන් 30000ක් රහතන් වහන්සේලා බවට පත් වුණා. මහා සිව තෙරුන් වහන්සේගේම ශිෂ්‍ය රහතුන් 30000 කිරියා. ඒ වුණාට මේ මහා සිව තෙරුන් ධර්ම අවබෝධ කරපු කෙනෙක් නෙවෙයි, මාර්ගඵල ලැබූ කෙනෙක් නෙවෙයි. හොඳට බණ දහම් මතක තියාගෙන විචිත්‍ර විදිහට ධර්මයේ උගන්වන්න පුළුවන් වුණා. තමන් මාර්ගඵල දියුණු කරගෙන නැහැ. දැන් උන්වහන්සේ ප්‍රසිද්ධ වෙන්න කාර්ය බහුලයි. එතකොට භික්ෂූන්ට හැමතිස්සෙම අවවාද අනුශාසනා කරනවා. විශාල ශිෂ්‍ය පිරිසක් ඉන්නවා. ඒ ශිෂ්‍යයන් වෙනුවෙන් අවවාද අනුශාසනා කරන්න ඒ තැනට වැඩම කරනවා. දවසක් එක රහතන් වහන්සේ නමක් මහා සිව තෙරුන් වහන්සේගේ ශිෂ්‍ය වූ රහතන් වහන්සේ නමක් තමන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ දෙස හිතින් හිත බැලුවා. ඒ බලද්දී දැනගත්තා අහෝ අපේ ආචාර්යයන් වහන්සේ තාම පෘථග්ජන භික්ෂුවක්. ධර්ම අවබෝධය ධර්මයේ තුල නිෂ්ඨාවටපත් නොවුණු භික්ෂුවක්. මම මගේ ආචාර්යයන් වහන්සේට පිහිට වෙන්න ඕන. ආචාර්යයන් වහන්සේ සමීපයට එරදියෙන් අහසින් වැඩම කළා. අහසින් වැඩම කරලා කිව්වා ස්වාමීනි මට ටිකක් ධර්ම කාරණා ටිකක් පැහැදිලි කර ගැනීම පිණිස ඔබ වහන්සේත් එක්ක ටිකක් වැඩි වෙලාවක් කතා බහ කිරීමේ උවමනාවක් තියෙනවා. ඔබ වහන්සේත් එක්ක මට කතා කරන්නට විවේකයක් හදලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට මහා සිව තෙරුන් වහන්සේ කිව්වා විවේකයක් කියන්නේ දැන් මේ තැන මේ භික්ෂූන් බණ අහන්න බලාගෙන ඉන්නවා. ඒ භික්ෂූන්ට අනුග්‍රහ කරන්න මං ඒ තැනට වඩින්න ඕන. ඉතින් මට ලොකු විවේකයක් නැහැ කිව්වා. එතකොට රහතන් වහන්සේ සංවේගයටපත් කළා තමන්ගේ ආචාර්යයන් වහන්සේව ස්වාමීනි ඔබ වහන්සේ ඔහොම කාර්යබහුල වෙලා කටයුතු කළොත් ඔබ වහන්සේට අපවත් වෙන්නවත් වෙලාවක් නැති වෙයි. එහෙම කියලා එර්දියෙන්ම අහසට නැගිලා වැඩම කළා. එතකොට මහා සිව තෙරුන් වහන්සේ බුද්ධිමත්. උන්වහන්සේට තේරුණා මේ ශිෂ්‍ය නම වැඩියේ ප්‍රශ්නයක් ගැන කතා කරන්න නොවේ සංවේගයටපත් කරන්න. හේතුව මම තාම ධර්මයේ හික්මෙමින් ඉන්න සීක භික්ෂුවක් නිසා. තාම ධර්ම අවබෝධය නොලැබූ කෙනෙක් නිසා. එහෙමනම් මම ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගන්න ඕන. මට ඉතින් ඒ සඳහා මහා කාලයක් යන එකක් නෑ කියලා උන්වහන්සේ කාටවත් කියන්නේ නැතුව දවස් 2-3කින් එනවා කියන අදහසින් කුටි අස්පස් කරලා ටිකක් දුර ඈත වනයේකට වැඩම කළා. ඒ වනාන්තරයට වැඩම කරලා පොඩි කුටියක උන්වහන්සේ බණ භාවනා කිරීම ආරම්භ කළා කියනවා. තේසේ බණ භාවනා කිරීම ආරම්භ කළේ දවසක් 2-3ක් ඇතුළත ධර්මයේ මුළුමනින්ම අවබෝධ කරගෙන උන්වහන්සේ හිතුවේ දවසක් 2-3ක් ඇතුළත මුළුමනින්ම ධර්මය අවබෝධ කරගෙන ආපහු වැඩම කරන්නම් කියලා. අනේ වෑයම් කළා
ධර්මය අවබෝධ කරගන්න බැරුව ගියා. ඔහොම මහන්සි ගනිද්දී වස් කාලේ එළඹුණා. උන්වහන්සේ කල්පනා කළා මං වස්තුම් මාසය ඇතුලේ කොහොම හරි ධර්මය අවබෝධ කරගන්නවා. වස්තුම් මාසෙම වෑයම් කළා. ධර්මය අවබෝධ කරගන්න බැරුව ගියා. හරි දුකයි. ඊට කල්පනා කළා අතීත උත්තමයෝ බලවත් වූ වීරියෙන් ධර්මයේ හැසිරුණා. උන්වහන්සේලා එක ඉරියව්වක් අතහැරියා. එහෙනම් මාත් එක ඉරියව්වක් අතහැරලා වීරිය වඩන්න ඕනේ කියලා සැතපෙන හාන්සි වෙන ඉරියව්ව අතහැරියා. ඒ ඉරියව්ව අතහැරලා වීරියෙන් බණ භාවනා කරන්න පටන් ගත්තා. පින්වතුනි වස් කාල 12ක් ගත වෙලා ගියා ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. ඉතින් 12 වෙනි වස්සාවාසීන් පස්සේ වස් පවාරණය කරන දවසේ පුර පොයේ දවස එදා උන්වහන්සේට උහුල ගන්න බැරි තරම් දුකයි. ගොඩාක් මහන්සි වුණා. ගොඩාක් වෑයම් කළා. නමුත් තමන් වහන්සේට ධර්මය අවබෝධ කරගන්න බැරුව ගියා. දුක හිතිලා ඇඬුණා. උන්වහන්සේ අඬනකොට මේක සිද්ධ වුණේ රාත්‍රී කාලේ. උන්වහන්සේ අඬනකොට උන්වහන්සේට ඇහුණා කියනවා තවත් කෙනෙක් අඬන හඬක්. එතකොට අපේ මහා සිව තෙරුන් වහන්සේ අහනවා කවුද අඬන්නේ? එතකොට සමීපයේ තිබුණ රුක්ෂයකින් ඇහෙනවා ස්වාමීනි මම මේ අඬන්නේ රුක්ෂ දේවතාවෙක්. මේ රුක්ෂයේ අධිග්‍රහිතව ඉන්නේ මම. ඇයි ඔබ අඬන්නේ? කිව්වා නෑ ස්වාමීනි ඔබ වහන්සේ දැන් මෙහි වැඩම කරලා 12 අවුරුද්දකුත් ගත වුණා. ඔබ වහන්සේ මෙහි වැඩම කරනකොට මම ඔබ වහන්සේගේ හිත දැක්කා. ඔබ වහන්සේ පැමිණියේ නිවන් අවබෝධ කරගන්නවා කියන අදහසින්. ඉතින් ඔබ වහන්සේ නිවන් අවබෝධ කරන්නට යම් යම් දෙයක් කරනවාද ඒ හැමදේම රුක්ෂ දේවතාවෙක් වන මමත් කළා. ඔබ වහන්සේ අරහත්ත්වයට පත් වෙනවා නම් මේ කරන දේවල් වලින් මටත් යම් මාර්ගඵලයක් කරා හරි යන්න බැරිය. එහෙම හිතාගෙන ස්වාමීනි මමත් ඔබ වහන්සේ කරන දේ කළා. ඔබ වහන්සේ හැමදේම කළේ නිවන දකින්නවා කියන උතුම් අරමුණෙන්. දැන් ඔබ වහන්සේ අඬනවා. මේ අඬන්නේ නිවන් දකින්නවා කියන අදහසට උපකාර පිණිස වෙන්න ඇති කියලා හිතලයි ඔබ වහන්සේ අඬන නිසා මාත් අඬන්න පටන් ගත්තේ කිව්වා. එහෙම කියනකොට අර මහතෙරුන් වහන්සේට ලැජ්ජාවක් හටගත්තා. අයියෝ මේ දෙවිවරුත් මාහට ඔච්චම් කරනවා නොවේ. මගේ ක්‍රියාවන්ට දෙවිවරුත් නිකන් විහිළු තහලුවෙන් කතා කරනවා නොවේ කියලා නැසට දුකක් ඇති වුණා. නැස ඒ වෙලාවේ කල්පනා කරනවා ධර්මාවබෝධය තාම කරගන්න බැරි වුණාට මං ගත කළේ පිරිසිදු ජීවිතයක්. පාරිශුද්ධ ජීවිතයක් මං ගත කළා. මගේ සිල්පදවල කිලුටක් තියනවාද? එහෙම හැරී බැලුවා. එහෙම හැරී බලනකොට පින්වතුනි උන්වහන්සේගේ පිරිසුදු පැවිදි ජීවිතේ කිසිම සිල්පදයක කිසිම කිලුටක් නැහැ. මනවින් සිල්පද ඉතා පිරිසිදු ආරක්ෂා වී තිබුණා. ඒ වෙලාවේ උන්වහන්සේට සතුටටත් එක්ක අහස බැලවෙනවා. අහස බලද්දී අහසේ පුරහඳ පායලා. ඒ පෑයු හඳ දෙස බලනකොට උන්වහන්සේ දකිනවා හඳෙත් තියෙනවා කැලැල්. පූර්ණ චන්ද්‍රයා කියලා කිව්වට හඳෙත් තියෙනවා කැලැල්. කළු පාටට අවපැහැවට ලපලප තියෙනවා හඳෙත්. නමුත් මගේ පිරිසිදු සීලයේ කිසිම කැලලක්, කිසිම ලපයක්, කිසිම කබරයක් නැහැ. ඊටා පිරිසිදු සීලයක් මං ආරක්ෂා කළා කියලා හිතනකොට බලවත් ප්‍රීතියක් හිතේ උපන්නා. ඒ ප්‍රීති සැපයෙන් උන්වහන්සේගේ විදර්ශනාව වැඩි ගියා. රහතන් වහන්සේ නම බවට පත් වුණා. මේ සිංහලයේ සිංහල කුල පුත්‍රයෝ පැවිදි වෙලා අපේ සිංහල මුතුන් මිත්තෝ පැවිද්දට පත් වෙලා ওই විදිහටයි රහතන් වහන්සේලා බිහි වුණේ. එහිම සීල ගෞරවයක් මේ සිංහලයා තුළ තිබුණා. ඊළඟට බැමිණිටියා සාය කියන මහා නියං සාය තියෙන කාලේ එක භික්ෂුන් වහන්සේ නමක් තමන් හිටපු ප්‍රදේශයේ හොඳටම ආහාර හිඟේ ඇතිවෙච්ච නිසා ඒ ප්‍රදේශයේ ඉඳලා පැමිණියා කියනවා පින්වතුනි මේ
ඒ වෙනකොට ලංකා භූමියේ තිබිලා තියෙනවා අම්බ කාදක කියලා ගම්මානය. ඒ ගම්මානෙට ඒ උත්තමයන් වහන්සේ වැඩම කරනකොට උන්වහන්සේ උපසම්පදා භික්ෂුවක්. උන්වහන්සේ මේ මොහොතේ වැඩම කරනකොට ඒ අම්බ කාදකේ ගම ඇතුළට පිවිසෙන ගම් දොර ළඟ විශාල අඹ ගහක් තිබුණා. මේ අඹ ගහේ අඹ ගෙඩි බිම වැටිලා තිබුණා. උන්වහන්සේ එතන ඇදගෙන වැටුණා කියනවා. ඇදගෙන වැටුණාට පස්සේ උන්වහන්සේට මෙහිම අතින් අරගෙන කන්න පුළුවන් තරම් ළඟ අඹ ගෙඩි තියෙනවා. හැබැයි උපසම්පදා භික්ෂුවට ශික්ෂාපද තියෙනවා. යමෙක් පිළිගන්වන්නේ නැති දෙයක්, පූජා කරන්නේ නැති දෙයක් වළඳන්න කැප නැහැ. ඒක ගමේ වෙන්න පුළුවන්, ආරණ්‍යයේ වෙන්න පුළුවන්. යමෙක් පිළි නොගැන්වූ කිසි දෙයක් වළඳන්න කැප නැහැ. එතකොට උන්වහන්සේ සීල ගෞරවයෙන් යුක්තව මේ වෙනකොට උන්වහන්සේට එක දිගට දවස් 7ක් ආහාර පාන ලැබිලා තිබුණේ නැහැ. එහෙම ආහාර පාන නොලැබී තිබුණු උත්තමයන් වහන්සේ අර අඹ දෙක දෙකත් අතින් ගත්තේ නැහැ. සීල ගෞරවේ. ඊර අවරට යන වෙලාව වෙනකම්ම උන්වහන්සේ එහි වැතිරලා හිටියා. නැගිට ගන්න පණ නැහැ. හවස් කාලේ වෙනකොට මිනිස්සෙක් එතනින් යනවා. ඒ මිනිස්සයා මේ ස්වාමීන් වහන්සේ කලන්තේ දාලා වැටලා ඉන්නවා දැක්කා. දැකලා ඇහුවා ස්වාමීනි මේ මොකෝ? කිව්වා පාසකේ දින 7ක් තිස්සේ මට භෝජන ලැබුණේ මගේ කය දුර්වලයි කිව්වා. එතකොට අර උපාසකයා කියනවා ඉතින් ස්වාමීනි මේ ඕනතරම් අඹ තියෙන්නේ. ඔබ වහන්සේට මේවා වළඳන්න තිබුණානේ. ඊට කිව්වා උපාසකේ අපට පිළිගන්නු නැති දෙයක් වළඳන්න කැප නැහැ. ස්වාමීනි මම පිළිගන්නවා නම් කිව්වා. එතකොට කිව්වා බෑ උපාසකේ. දැන් ඉර අවරට ගිහිල්ලා. දැන් අපට ආහාර ගන්න කැප නැහැ කිව්වා. ඒ උපාසකයා සලිත වෙලා ගියා උන්වහන්සේගේ තියෙන සීල ගෞරවයට. එතකොට ඒ උපාසකයා තමන්ගේ නිවසට ගිහිල්ලා ඉක්මනින් අර අඹ මිරිකලා අඹ පානයක් සකස් කළා. ප්‍රණීත අඹ පානයක් සකස් කරලා ඒ අඹ පානේ රැගෙන පැමිණිලා ඒ තෙරුන් වහන්සේට පූජා කළා. උන්වහන්සේ අඹ පානේ වැළඳුවාට අර දවස් 7ක් ආහාර පාන නොගෙන හිටපු උත්තමයන් වහන්සේනේ ලොකු සවිශක්තියක් ලැබුණේ. යාන්තම් නැගිට ගන්න පුළුවන් වුණා විතරයි. එතකොට මේ උපාසකයා කියනවා ස්වාමීනි මම ඔබ වහන්සේව භික්ෂු සංඝයා වැඩ ඉන්න විහාරයට වඩමවන්න. මට පුළුවන් ඔබ වහන්සේව ඔසවගෙන යන්න. ඒ උපාසකයා මේ ස්වාමීන් වහන්සේව කරට ගත්තා. ඒ ඇතිවෙච්ච ගෞරවයේ ප්‍රසාද නිසා උන්වහන්සේව කර තබාගෙන මේ උපාසකයා උන්වහන්සේ ඔසවගෙන යනවා. එසේ ඔසවාගෙන යද්දී මේ තෙරුන් වහන්සේ කල්පනා කරනවා මේ මාව ඔසවාගෙන යන්නේ මගේ ඥාතියෙක් නොවේ. මොහු මාව ඔසවාගෙන යන්නේ මට තියෙන බයකටත් නෙවෙයි. මොහු මාව ඔසවාගෙන යන්නේ සීලය කෙරෙහි ඔහුගේ තියෙන ගෞරවය නිසා. මං සිල් ආරක්ෂා කරන කෙනෙක් කියලා ඔහුට තියෙන පැහැදීම නිසා. මම ඔහුගේ පින මහත්ඵල කරන්නට ඕන කියලා උන්වහන්සේ මේ කරමතින් යන ගමන් විදර්ශනා වැඩුවා කියනවා. කරමතින් යද්දී විදසුන් වඩා උන්වහන්සේ රහතන් වහන්සේ නම බවට පත් වුණා. අර පින්වන්තයාගේ කර මත දීම. ඉතින් එහෙම තමයි පින්වතුනේ අපේ මහා සංඝරුවන උතුම් සිල්පද ආරක්ෂා කර කර සීලයේ ගෞරවයෙන් යුතුව මේ ධර්මයේ හැසිරුණේ. සීලය නිසා යහපත සලසා ගත්තේ. දැන් ඔය සීලය නිසා මේ ජීවිතේම කෙලෙස් නැසූ උත්තමයෝ ගැනනේ අපි ඔය කතා දෙක ඇහුවේ. මේ සිංහලයෝ ඒ විදිහට සීලය නිසා මේ ජීවිතේම කෙලෙස් නැසුවා නම් සිංහලයෝ කී දෙනෙක් පින්වතුනේ සීලය නිසා සුගති සම්පත් ලබන්නට ඇතිද? මනවින් සිල් ආරක්ෂා කරලා කී දෙනෙක් සුගතියේ ద్వාරය අරගන්න ඇතිද? කී දෙනෙක් දෙව්ලොව ඉපදිලා මේ වෙනකොට සුවසේ පිම්පුරනවා ඇතිද? ඒ උරුමය සිංහලයාට තිබේ. සිංහලයේ උපාසකයෝ එහෙමයි. සිංහලයේ උපාසිකාවෝ එහෙමයි.
සිංහලයේ භික්ෂූන් එහෙමයි. සිංහලයේ භික්ෂුණීනුත්. කලන භික්ෂුණී සංඝයා වැඩ ඉන්නකොට එක අවස්ථාවක එක භික්ෂුණී පිරිසක් දැදුරුව ඒ පැම් පහසු වෙන්න ගියා. ඒ පැම් පහසු වෙවි ඉද්දී කිඹුලෙක් පැමිණිලා එක භික්ෂුණියක්ව අල්ලගත්තා. දැන් මේ කිඹුලා ඒ භික්ෂුණියව වතුර මැදට ඇදගෙන යන්න සූදානම්. එහෙම ඇදගෙන යනකොට අනිත් භික්ෂුණීන් වහන්සේලා උදව් ඉල්ලලා කෑ ගැහුවා. එතකොට එක්තරා පුරුෂයෙක් ඒ භික්ෂුණියව කිඹුල් කටෙන් බේරා ගන්න අදහසින් වතුරට පයින්නවා. ඔහු පීනගෙන එනවා. ඔහු පීනාගෙන ඉද්දී කිඹුල් කටේ ඉන්න භික්ෂුණිය අර පුරුෂයාට අත දික් කරලා කියනවා, පින්වත මට සමීප වෙන්න එපා. ඔබ මාව බේරා ගන්න කියලා මගේ ඇඟ ස්පර්ශ කරන්න නම් එපා. මම මේ උතුම් පැවිදි බව ලැබුවේ යම් දවසකද එදා පටන් මේ වෙනකල් මම පුරුෂ පහසක් ලබලා නැහැ. පුරුෂයෙක් කවදාවත් මගේ කය ස්පර්ශ කරලා නැහැ. මම පිරිසිදු සීලයක්, ඊටා පිරිසිදු සීලයක් ආරක්ෂා කරගත්තා. මම මිය ගියාට කමක් නැහැ. ඒ සීලයට අංශු මාත්‍ර කිලුටක් මං කරගන්නේ. ඒ නිසා මාව අල්ලන්න එපා කියලා අර පුරුෂයාට කිඹුල් කටේ ඉඳලා කෑ ගැහුවා. ඒ කිව්වේ ජීවිතය අත්හැරිලා සීලය තුල පිහිටලා ඒ උත්තමාවියගේ සිල් තෙදට කිඹුලා අත්හැරියා කියනවා. කිඹුලා අත්හැරලා කිඹුලා ගැඹුරු දියට යනවා. ඒ උත්තමාවියේ ශරීරයේ ලේ පෙරාගෙනම ගොඩබිමට පිහිනගෙන ආවා. තනියම පිහිනගෙන ආවා. පිහිනගෙන පැමිණිලා එහිම වාඩි වුණා. අරහත් උත්තමාවියක් බවට පත් වුණා. මේ අපේ සිංහල ජාතිය. ඒ සිංහල ජාතිය පින්වතුනි ඔහොම යහපත සලසා ගත්තේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. මිහිඳු මහරහතන් වහන්සේ තමයි මේ අద్භූත පරිවර්තනය සිංහලයාට කළේ. ඒ අద్භූත පරිවර්තනය උන්වහන්සේ කළේ සිංහලයාට සිහල උරුමය ගැන කියා දීලා. ඊළඟට සිංහලයාට සම්බුද්ධ ශාසනය කියන මහා නිධානය ලබා දීලා. ඉතින් මේ හැමදේම අපට ලබා දුන්න අපේ අනුබුදු වූ මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. යෝ සත්තු කප්පෝ කල්යාණ මිත්තෝ මහා ඥානී ජිනත්‍රජෝ සෝලංකාදීප මාගම්ම ජෝතයි බුද්ධ ශාසනං තං විතරාගං ලංකාදීපප්පසාදකං වන්දාමි පරිනිබ්බුත මහා මහින්දං උතුම් සම්බුදු පුත්රුවන වූ අපට අනුබුදුරුවන බඳු මහානුවනැති කලන මිත්නු යම් මහරහත් නුතුමෙක් දඹදිවින් මෙහි වැඩම කොට බුදු සසුන බැබල වූයේද මුළු ලක් දිවම පැහැදුණු විතරාගිව පිරිනිවන් වැඩි අපගේ මිහිඳු මුනි දුට වඳිමි මම සාදරයෙන්. සාදු සාදු සාදු. අප රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් ශ්‍රීමත් සුමන සමන් දෙව් රජු ප්‍රධාන ලංකා භූමිය සුරකින්න දෙවිවරුත් පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩේවා. ඒ දෙවියෝ අපව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ගරු අනුශාසක අපගේ පින්වත් අලුදෙණියේ සුබෝධි ස්වාමින් වහන්සේට
මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී පූජනීය මහා සංඝරුවනට පින් අනුමෝදන්ව පින්වතුන් වහන්සේලා අමා නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දානය සිදු කරන 60 වෙනි ජන්මදිනයේ යෙදුණු පින්වත් එල් චන්ද්‍රසේන මහතාට සියලු පින් අනුමෝදන් වෙලා එතුමාට නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සම්පatti සැලසේවා. තවදුරටත් ජීවිතයට සුවසේ පින් පුරාගෙන සුවසේ දහමේ හැසිරিলা චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට මේ සියලු පින් හේතු වාසනා වෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. එතුමාගේ නමින් මිය පරලොව ගිය දෙමාපියන් ඇතුළු සියලු ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙලා මළගිය ඥාතීන්ගේ පරලොව ජීවිතේ සැපයටම පත්වෙත්වා. ඥාතීන් දුක්ඛිත වූ සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින පින්වත් එල් ඉෂාරා සෙව්වන්දී දියණියට මේ පිනේ ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් ඒ අධ්‍යාපන කටයුතු කිසියම් කරදරයකින් බාධාවකින් තොරව සුවසේ සාර්ථකව කරගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා සෙත් පතනවා. කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලක්වාසී ලෝකවාසී හැමදෙනාට නිදුක් නිරෝග සුව ශාන්තිය සැලසේවා කියන අදහසින් අපි හැමදෙනාම සෙත් ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව සිටින දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මිය අනුමෝදන් වෙත්වා. ඒ ධර්ම දානය සිදු කර එල් චන්ද්‍රසේන මහත්මයා ඇතුළු පවුලේ හැම දිනාටත් සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් පින් අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපත අභිවෘද්ධිය සැලසෙත්වා. රැකී ආරක්ෂා ආදී කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියල්ල ਸਰව ප්‍රකාරයෙන් සඵල වේවා සමෘද්ධිමත් වේවා. සුවසේ නිදුකින් ජීවිතයට පින් කරගන්නට සුවසේ ධහමේ හැසිරෙන්න අවකාශ ලැබෙත්වා. කල්යාණ මිත්‍ර ඇසුර කිසි කලක ජීවිතෙන් අහිමි නොවෙත්වා. හැම දිනාට සම්බුද්ධ ශාසනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.